ධර්ම දේශනාවේදී අපි බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වෙන කාරණා කීපයක් මුලින් උන්වහන්සේගේ පහළ වීම ගැන අපි මේ ධර්ම දේශනාව තුළ සාකච්ඡා කරමු. අපි දන්නවා බුදු කෙනෙක් පහළ වෙනවා කියලා කියන්නේ අතිශයින්ම දුර්ලභයි. ඒක අපිට මේ ඉලක්කමකින් අපි දන්න අංකවලින් අපිට විස්තර කරලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. කල්ප 100,000 ගණනකින් නිකන් හිතන්න සාරා සංඛේය කල්ප ලක්ෂයකට අසංඛේය හතරකුත් මහා කල්ප ලක්ෂයකට පහළ වුණේ බුදුවරු 24 නම. සූවිසි විවරණ ලැබුවා කියලා බහලයි. එදා දීපංකර පාදමූලි විවරණ ගත තැන ඉඳන් අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන තෙක්ම උන්වහන්සේ පාරමී පුරාගෙන ආව දස පාරමී පුරාගෙන ඒ අතර ලෝකෙ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා 24 නමක් සම්මුඛ වෙලා නියත විවරණ ලැබුණා. ඔය සාරා සංඛේය කල්පලක්ෂයේ තුල අවස්ථා හතරක් තියෙනවා. මහා කල්ප අසංඛේයයක් බුද්ධ ශූන්‍යව තිබ්බ කාල. බුද්ධ ශූන්‍යයි කියන්නේ ඒ මහා කල්ප අසංඛේය. අසංඛේය ගැන ධර්මයේ විස්තර වෙනවා. නිකන් ඉලක්කම කිව්වත් ඔබට නිකන් ඔළුවත් කැරකිලා නැහැ. 1.140ක්. නිකන් අපිට කියන්න පුළුවන් ගානක් කියලා. එතකොට මහා කල්ප අසංඛේයයක් බුද්ධ ශූන්‍යයි. දීපංකර බුදුහාමුදුරන්ගෙන් පස්සේ මහා කල්ප අසංඛේයයකට පස්සේ තමයි ඊළඟ බුදුහාමුදුර පහළ වෙන්නේ. එතකොට ඔය වගේ අවස්ථා හතරක් බුද්ධ ශූන්‍යව තිබ්බා කියනවා. මහා කල්ප අසංඛේයයි. ඒ නිසා පින්වතුනි මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ අතිශයින්ම දුර්ලභයි. ඒ වගේමයි බුදුරු කියන්නේ ඊ타ත්ම සුවිශේෂී. අපිට සාමාන්‍ය අපේ නුවණින් අපිට තේරෙන විදිහට අපි මේ බුදු ගුණ ගැන යමක් තේරුම් ගන්න උත්සාහයක් ගත්තත් ඇත්තටම අපිට අල්පයක්වත් තේරුම් ගන්න බැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි යමෙකුට බුදුරජාණන් වහන්සේ ගැන අල්ප මාත්‍රව මයි සද්ධා මත්තං සද්ධා මාත්‍රයක් ප්‍රේම මත්තං ප්‍රේම මාත්‍රයක් බුදුරජාණන් වහන්සේ ගැන කෙනෙක්ගේ හිතේ ඇති වෙලා ඒ කෙනා බුදු ගුණ සිහි කරමින් මරණ මංචකයේ බුදු ගුණ බලවත් වුණොත් කරපු දහසක් අකුසල් යටපත් වෙලා ඒ කාන්තේ සුගතිය උපදිනවා කියන. එහෙමනම් පින්වතුනි අපි දන්නවා මේ සද්ධාව කෙනෙක් තුල ස්ථාවරව බැස ගන්න තැන තමයි සෝවාන් වෙන තැන. ඔබ අහලා ඇති සෝතාපන්න ශ්‍රාවකයාට බුද්ධේ අවිච්ඡා ප්‍රසාරය. එයාට බුදුරජාණන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ධම්මේ අවිච්ඡා ප්‍රසාදේ සංඝේ අවිච්ඡා ප්‍රසාදේ. එතකොට සෝවාන් වෙච්ච කෙනාටත් වඩා සකදාගාමි කෙනාට බුදුහාමුදුරු ගැන තවත් සද්ධා ඉන්ද්‍රිය බලවත් වෙනවා. අනාගාමි වෙන කෙනාට තවත් සද්ධා ඉන්ද්‍රිය බලවත් වෙනවා. රහතන් වහන්සේලාට සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පරිපූර්ණ වෙනකොට සද්ධා ඉන්ද්‍රිය පරිපූර්ණයි. ඒ පරිපූර්ණයි කියන්නේ බුදුරු ගැන සම්පූර්ණයෙන් වැටහෙනවා කියන එකක් නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි බුදු කෙනෙක් ගැන මහරහතන් වහන්සේලාට වැටහෙනවටත් වඩා 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා කියන්නේ කල්ප ලක්ෂයක් පෙරම් පුරපුවා. ඊටත් වඩා ප්‍රඥාවෙන් අග්‍රම සාරිපුත්ත හාමුදුරුවෝ වගේ ඒකා සංඛේය කල්ප ලක්ෂයක්. අසංඛේයිකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරපු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමට බුදු ගුණ ගැන සම්පූර්ණයෙන් වැටහෙන්නේ නැහැ. එහෙමනම් බුදු කෙනෙක්ගේ බුදු ගුණ ගැන සම්පූර්ණ දැනුමක් වැටහීමක් ඇති වෙනවා නම් කාටද ඇති වෙන්නේ? බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අසම සම
මේ ලෝකෙ වෙන කිසිම කෙනෙක් එක්ක සමාන නැහැ බුදුවරු. බුදු කෙනෙක් සම වෙන්නේ තවත් ලෝතුරා බුදු කෙනෙක් එක්ක විතරමයි. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා මහණෙනි මේ ලෝකෙ පහළ වෙනවා බුදු කෙනෙක් කල්පයක් ආයුෂ ඇති. මේක උපමාවක්. ඒ කල්පය පුරාවටම බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා වෙන කිසිම මාතෘකාවක් ගන්නේ නැහැ බුදුගුණමයි මාතෘකා කරන්නේ. බුදුගුණම මාතෘකා කරමින් කල්පයක් පුරාවට දහම් දෙසනවා. මහණෙනි කල්පය අවසන් වෙනවා බුදුගුණ අවසන් වෙන්නේ නැහැ කියලා. එහෙනම් අපිට පේනවා අපි මොහොතක් හරි බුදුගුණ ගැන බණක් අහලා බුදුහාමුදුරුවෝ ගැන හිතේ ශ්‍රද්ධාව ඇති කර ගැනීම අපිට පුංචි මට්ටමින් අල්ප මාත්‍රව ඇති වුණත් කොච්චර පිනක් අපිට බලවත් කරගන්න පුළුවන්ද? පින්තුනි අපේ බෝසතාණන් වහන්සේ ඔබ දන්නවා සසරේ දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කාන්ති, සච්ච අධිඨාන, මෛත්‍රී, උපේක්ඛා මෙන්න මේ දස පාරමිතා පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී කියන්නේ ජීවිත පරිත්‍යාගය. මේ පාරමී ධර්ම සම්පූර්ණ කරද්දී තමන්ගේ ජීවිතේ පූජා කරලා තියෙනවා සසර. උන්වහන්සේ දාන පාරමිතාව ගැන ලස්සන උපමාවක් කියනවා. මේ උපමාවලින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහණෙනි අර අහසේ තියෙන තරු කැට දිහා බලන්න කියලා. මේ අහසේ තියෙන තරු කැටවලට වඩා මේ දීර්ඝ සංසාර ගමනේ ලෝතුරා සම්බුද්ධත්වයේ ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ඇස් දන් දීපු වාර තියෙනවා කියලා. මේ මහ පොළොවේ තියෙන පස් ගැන හිතන්න කියලා. මේ මහ පොළොවේ තියෙන පස් වලට වඩා සාරා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ආපු ගමනේ ශරීර මාංශයේ දන් දුන්නා කියලා. සම්බුද්ධත්වයේම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ශරීර මාංශයේ දන් දීලා තියෙනවා. මහණෙනි සතර මහා සාගරේ ජලය ගැන හිතන්න කියලා. මහ මුහුදේ තියෙන ජලයට වඩා මේ දීර්ඝ සංසාර ගමනේ ලෝතුරා සම්බුද්ධත්වයේම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ලේ දන් දීලා තියෙනවා කියලා. එතකොට අපිට පේනවා උන්වහන්සේ බාහිර වස්තු හැටියට මිල මුදල් ආහාර පාන ඉඩ කඩන් ගෙවල් දොරවල් රාජ්‍ය පවා අතහැර දන් දුන්නා. ශරීර කොටස් ඒ විතරක් නෙමෙයි ජීවිතේ පූජා කරමින් පරමත්ත පාරමිතා පුරාගෙන ආවා. දැන් මෙහෙම පාරමී සම්පූර්ණ කරගෙන ඇවිල්ලා උන්වහන්සේ පාරමී සම්පූර්ණයි කියන අදහසෙන් දිව්‍ය ලෝකෙ ඉපදුණා. පාරමී සම්පූර්ණ කරලා බුදු වෙනකන් දෙවිවරු බොහෝ බෝසතාණන් වහන්සේලා උපදින්නේ තුසිත දෙව්ලොව. උන්වහන්සේ පාරමී පුරාගෙන ඉන ගමනේ වැඩිපුරම උපකාර කරේ සක්ත දෙවියෝ. සක්ත දෙවියෝ බැලුවා බෝසතාණන් වහන්සේගේ පාරමී සම්පූර්ණයි. අනෙක් සියල්ල සම්පූර්ණයි. දාන පාරමිතාවේ එක කොටසක් තාම ඉතුරු වෙලා. ඒ වෙලේ සක්‍ර දෙවියන් බෝසතාණන් වහන්සේට ආරාධනා කරා මහා වීරයන් වහන්සේ ඔබ වහන්සේගේ පාරමී අනෙක් සියල්ල සම්පූර්ණයි. දාන පාරමිතාවේ පරමත්ත පාරමී කොටසක් තාම ඉතිරි වෙලා. ඔබ වහන්සේ ආයෙමත් මනුලොවට යා යුතුයි. ඒ වෙලාවේ දෙවියන් දේව සභාව රැස් කරලා කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ඉනවා බුදු වෙන ආත්මේ පිය පදවිය ප්‍රාර්ථනා කරන කියලා. දෙවියන් විධාන කරා මනුලොවට යන්න. සංජීතේන රජුරුව හැටියට ගිහිල්ලා උපදින්න. එදා සක්‍ර දෙවියන්ගේ අගමෙහෙසිකාව අතර අගමෙහෙසිකාව හැටියට ඉපදිලා හිටියේ බුදු වෙන ආත්මේ මව් පදවිය ප්‍රාර්ථනා කරගෙන කල්ප ලක්ෂයක් පාරමී පුරුදු කෙනා. සක්‍ර දෙවියන් විධාන කරද්දී වර 10ක් ඉල්ලගෙන දෙව්ලොවින් මනුලොවට ආවා. එහෙම ඇවිල්ලා ඒ අය නිසි කාලේ මනුස්ස ලෝකෙට ආවට පස්සේ ඒ වෙලේ තමයි ආරාධනා කරේ මහා වීරයන් වහන්සේ අන්න සංජීතේන රජුගේ කුසලී දේවිය මනුලොව ඉපදිලා
කුසතී දේවියගේ කුස පිළිසිඳ ගන්න. දාන පාරමිතාව සම්පූර්ණ කරන්න මනුලොවට යන. එදා බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුත වෙනකොට 60000ක් දෙවිවරු එකම මොහොතේ දෙව්ලොවින් චුත වුණා එකට. ඒ ඔක්කොම ගෞතම බුද්ධ ශාසනයේ රහත් වෙන්න පාරමී පුරාගෙන එන උන්වහන්සේ එක්කම නිවන් දකින්න පාරමී පුරපු පිරිස. ඒ නගරේම අම්මවරුන්ගේ කුසවල පිළිසිඳ ගත්තා කියලා. ඒ තමයි වෙස්සන්තරාත්මය. ඒ වෙස්සන්තරාත්මේ 7 වාරයක් මහ පොළොව පවා කම්පා කර කර දන් දුන්නා. දාන පාරමිතාව සම්පූර්ණ කිරීමයි. වෙස්සන්තර කතාව ඕන තරම් බණට අහලා. එහෙම දාන පාරමිතා සම්පූර්ණ කළා තමයි ආයමත් දෙව්ලොව ඉපදුනේ. පාරමී දැන් සියල්ල සම්පූර්ණයි. තුසිත දෙව්ලොව සම්පූර්ණ දිව්‍ය ආයුෂ වින්දනය කරා. නියමිත කාලයකට දෙවිවරු පෙරහැරින් ඇවිල්ලා බෝසතාණන් වහන්සේට ආරාධනයක් කරනවා මහා වීරයන් වහන්සේ උප්පච්ච මාතු කුච්චය. මිනිස් මව් කුසක ගිහින් උපදී. සදේව කන්තාරයන්තෝ බුද්ධස්ව අමතම් පද. අමෘත වූ නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර කරවන්න මනුලොවට වඩින්න කියලා ආරාධනා කරා. ඒ ආරාධනාව ලැබුණට පස්සේ ඒ හැම බෝසතාණන් වහන්සේ කෙනෙකුටම ආරාධනා කරන විදිහ දෙවිවරු. ඊට පස්සේ තමයි පිළි අරගෙන බලන්නේ. කාරණා 5ක් බලනවා. කාලය, දීපය, දේශය, කුලය, මඟ. එතන කාලය කියලා බලන්නේ බුදුවරු පහළ වෙන්නේ මනුලොව මේ මනුස්ස ලෝකයේ මහා කල්පයකට අන්තක් කල්ප 64ක් තියෙනවා. ඒ පළවෙනි 64 තමයි මේ මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, මේ තල 31කින් යුක්ත මේ සත්ත්ව ලෝක ටික පවතින. හරියටම ගත්තොත් මහා කල්පයකට අර අන්තක් කල්ප 64 ඒවා 4ක් තියෙනවා. මහා කල්පයක් ඉවර වෙනවා. පළවෙනි අන්තක් කල්ප අර 64 තමයි මේ සත්ත්ව ලෝක 31 තලයකින් යුක්ත දිව්‍ය, මනුස්ස, බ්‍රහ්ම ওই සත්ත්ව ලෝකවල සත්‍යයන් ඉපදී යනවා. එතකොට ඒ අන්තක් කල්පවල නිකන් කෙටියෙන් මතක තියාගන්න මේවා. අන්තක් කල්පයක් කියන්නේ මිනිස්යාගේ ආයුෂ වැඩි වෙලා අවුරුදු වලින් අසංඛ්‍යයට වැඩි වෙනවා කියන්නේ. ඒක අපිට හිතා ගන්නත් බැහැ. ඒ නිසා ඒවා ඉච්චර ඔළුවෙන් හිතලා නිකන් ඔළුව අවුල් කරගන්න යන්නත් එපා. නිකන් හිතන්න. එහෙම වැඩි වෙච්ච ආයුෂ අඩු වෙලා අන්තිමටම ආයුෂ කීයට අඩු වෙනවා? අවුරුදු 10කට අඩු වෙනවා. අර අසංඛේයයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආයුෂ අඩු වෙලා අවුරුදු 10කට අඩු වෙනකොට අන්න ඒකට කියන එක අන්තක් කල්පය. ඒ විදිහ අන්තක් කල්ප 64ක් ගිය තැන තමයි මහා කල්පයක් ඉවර වෙන්න පටන් ගන්නේ. ඊට පස්සේ උදාහරණයක් සත්ත්ව සූර්යෝත්තමන සූත්‍රය කියලා තියෙනවා. සූර්යාව 7කගේ ආලෝකය වැටෙනවා. ඒ 7ක්ම පායලා ලෝකෙම ගිනිගෙන දැවිලා අර තල 31 තලයත් එක්ක විනාශ වෙලා යනවා. ඒ විනාශ වෙන්නත් අර අන්තක් කල්ප 64ක කාලයක් යනවා. ඊට පස්සේ විනාශ වෙලාම පවතින අන්තක් කල්ප තවත් 64. ආයමත් ලෝක ධාතුවක් හැදෙන හැටි තියෙනවා දීඝනිකාය අග්ගඤ්ඤ කියන සූත්‍රය. ඒ හැදින ආයමත් මේ විදිහට සකස් වෙලා දිව්‍ය තල, බ්‍රහ්ම තල, මනුස්ස ලෝක ඔක්කොම හැදලා ඉවර වෙන්න තවත් අර වගේම අන්තක් කල්ප 64ක් යනවා. ඔය 64 ඒවා 4ක් තමයි මහා කල්ප එකක් කියන්නේ. එතකොට බෝසතාණන් වහන්සේලා මනුලොව පහළ වෙන්නේ මනුස්ස ලෝකේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයට වඩා අඩු වෙන්න ඕනේ 100ට වඩා වැඩි වෙන්න ඕනේ. ඔය පරාසය තුල විතරයි. එතකොට බුදු කෙනෙක් පහළ වෙන සුදුසු කාලයක් දෝ කියලා මනුලොව දිහා බලන්නේ ඔන්න ඔය ආයුෂ පරතරේ මනුලොව තියෙනවා. හැබැයි එදා අපේ කාගේ වාසනාවට එදා මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙවි ඇවිල්ලා අවුරුදු 100ට වඩා චුට්ටක් වැඩි. 120ක් සාමාන්‍ය ආයු අපේක්ෂාව එදා 120යි ඊට වඩා මිනිස්සු හිටියා. ඒ නිසා තමයි අපේ බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් මනුලොවට ආවේ. හැබැයි අපේ බුදුහාමුදුරන් කලින් බුදු වෙච්ච හැම බුදු කෙනෙක්ගේම අවුරුදු දහස් ගණන් ආයුෂ තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ගැන හඳුන්වලා තියෙන අල්ප ආයුෂ්ක බුදු කෙනෙක් කියලා. පෙර බුදුරුන්ගේ ආයුෂ දිහා ගනිද්දී. එතකොට
කාලය, දීපේ, දේශේ, කුලේ, මව. එතන අම්මා දිහා බලනකොට විශේෂයෙන්ම ධර්මයේ කියනවා ඒ අම්මගේ ආයුෂ ඒ වෙනකොට මාස 10කුත් දින 7ක් ඉදිරිව තියෙද්දි තමයි බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුත වෙලා මෑණියන්ගේ කුස පිළිසින ගන්න. දැන් මෙතන ඉඳන් තියෙනවා දීඝනිකායේ තියෙන මහා ප්‍රධාන සූත්‍රය. හරි ලස්සන දේශනාවක්. බෝසතාණන් වහන්සේ නමකට පමණක් සාධාරණ ආශ්චර්ය කාරණා ගණනාවක් මේක විස්තර වෙනවා. මේ ටික නිකන් මතක තියාගන්න සද්ධාව ඇති කරගන්න. ලෝකෙ වෙන කාටවත් සම වෙන්නේ නැහැ. බුදු කෙනෙක් එක්ක විතරක් සමාන වෙන කරුණ. බෝසතාණන් වහන්සේ අර දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ තුසිත දෙව්ලොවින් චුත වෙන්නේ මනා සිහිනුවණින් යුක්තව. මව් කුස පිළිසිඳ ගන්නේ මනා සිහිනුවණින් යුක්තව. මව් කුසේ හරියටම මාස 10ක් වැඩෙනවා. මේ මාස 10ම සිහිනුවණින් තමයි කියන මව් කුසේ වැඩේ. මව් කුසේ බිහි වෙන්නේ මනා සිහිනුවණින් යුක්තවයි කියන. එතකොට ඔය හැම අවස්ථාවකම සිහිය පවත්වන්නේ සිහියෙන් ඉන්නේ බුදු වෙන ආත්මේ බුදුවරයෙක් විතරයි. දැන් බලන්න සමහරුන්ට මැරෙනකොට සිහිය නැහැ. අන්තිම කාලේ කල්පනාව නැතුව ඉඳලා මැරෙනවා. කර්මයෙන් ඇදිලා යනවා. Tamanට ඕන තැනට ඇදිලා යනවා නෙමෙයි. කර්මයෙන් ඇදිලා යනවා. කොහේ හරි එක්ක බිත්තරයක් අස්සට හරි මව කුසකට හරි කොහේ හරි නිකන්. මතකද මව කුස ඇතුලේ හිටිය කාටද? අපි දන්නේ කොහොම හිටියද? එතකොට මතකයක් නැහැ. සමහරුන්ට උපදිනකොට ඉපදුනාට පස්සේ අර වෛද්‍යවරු සුද්ධ කරලා දැන් සමහර දරුවන් කකුල් දෙකෙන් හොල්ලලා ඊට පස්සේ එකපාරට කෑව ගහගෙන අඬාගෙන කෑ ගහගෙන පොඩියම නේ. එතකොට සාමාන්‍ය දරුවෝ උපදින හැටි දැකලා ඇති. දන්නේ නැහැ. හැබැයි බෝසතාණන් වහන්සේට විතරයි මේවා සාධාරණ. ඊළඟට බෝසතාණන් වහන්සේ මව කුස පිළිසිඳ ගන්නවා සමගම ඒ අම්මා විරාගී සිතුවිලි ඇති කෙනෙක් බවට පත් වෙනවා. හිතකින්වත් රාග සිතක් දරුවා කුසේ වැඩෙන මාස 10ම හිතට එන්නේ නැහැ. අඩු ගානේ තමන්ගේ ස්වාමියා, පිය රජු, සුද්ධෝදන රජුරු ගැන මාලිගාවකට හිටියද කිසිම රාග සිතක් හිතේ උපදින්නේ නැහැ. නිරායාසයෙන් බ්‍රහ්මචාරී සීලයක පිහිටන කෙනෙක් බවට අම්මපත් වෙනවා. දරුවා කුසේ පිළිසිඳ ගන්නවත් එක්ක. ඒක බෝසතාණන් වහන්සේ නමකට සාධාරණ දෙයක්. ඊළඟ ආශ්චර්යම දේවල් නිකන් හිතන්න. ඒ අම්මට ඇහැට පේන්නේ ප්‍රියමනාප දෙයක් විතරයි කියලා. කනට ඇහෙන අරමුණ එන්නේ ප්‍රියමනාප ස්වරූපෙමයි කියලා. නාසයට දැනෙන්නේ තමන් කැමති ප්‍රියමනාප සුවඳක්ම දැනෙනවා කියලා. තමන් කනබුන ආහාරවල රසයමයි කියන දැනෙන්නේ. කයට හැම වෙලෙම සනීප සිනිඳු පහසක්ම දැනෙනවා. හිත හැම වෙලාවෙම අර ප්‍රීතියත් එක්ක පිනාගිය සිතුවිලි වලින් තමයි කියන හිත හැම වෙලෙම තියෙන්නේ. එතකොට ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හයෙන් මේ අරමුණු ප්‍රියමනාප ස්වරූපෙමයි කියන දරුවා කුසේ වැඩෙනකොට ඒ අම්මගේ හිතට ගලාගෙන එනවා. දැන් බලන්න සාමාන්‍ය කෙනෙකුට හිතන්නවත් පුළුවන්ද කියලා හිතන්න. කොච්චර සතුටෙන් ඉන්න උත්සාහ කරත් දුක හිතෙනව මතක් වෙනවා. සමහර වෙලාවට බැලුවත් සමහර ලාවට තමන් අකමැති දේවල් කොච්චර දකින්නවද නේ? එක්කෝ නිකන් සාමාන්‍ය දරුවෙක් හම්බෙන්න නම්මක නිකන් රූපවාහිනියක් දාගෙන හිටියා. සමහරට අඬන දේවල්, එපා වෙන දේවල් ඇහැට දකින්න, කනට ඇහෙන මේ හැම අරමුණක්ම ප්‍රියමනාප ස්වරූපයෙන් වෙනවා කියන්නේ. මාස 10ක් පුරාම ඒව බෝසතාණන් වහන්සේ නමකට පමණක් සාධාරණයි. ඊළඟ ධර්මයේ සඳහන් වෙනවා මේ අම්මා කුස දිහා බලලා හිතනවා මට කුසේ වැඩෙන දරුවා දකින්න ඕන කියලා හිතනකොට කුස විනිවිදගෙන රන් පළසක තැබූ මණිකක් පේනවා වගේ දරුවා අම්මට පේන ඉරුදියක් තියෙනවා කියලා. දැන් ස්කෑන් කරලා බලුවත් කොහොම පේනවද? එතකොට
අද අම්මා කෙනෙක් දරුවෙක් දිහා බලාගන්න මේ දරුවා කුසේ වැඩෙනවා බලාගන්න කොච්චරනම් ස්කෑන් කරලා වෛද්‍යවරු ළඟට ගිහිල්ලා කොච්චර ආසාවෙන්ද බලන්න. එතකොට බෝසත් අම්මා කුස දිහා බලලා මේ මගේ කුසේ වැඩෙන දරුවා දකින්න ඕන කියලා හිතනකොටම කුස විනිවිද දරුවා පේන්නේ 이르දියෙන් හරියට රන් පළසක කැපු මණිකක් පේනවා වගේ ඉතා පැහැදිලිව කුසේ වැඩෙන දරුවා දකිනවා. ඒක බෝසතාණන් වහන්සේ නමකට පමණක් සාධාරණ කාරණා. ඊළඟට බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගනිද්දිම මේ ලෝකෙ සිව් දිසා පාලනය කරන්න විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ චුන්ද්‍රාෂ්ට්‍ර කියන සතරවරන් දෙවියෝ හතර දෙනෙක්. සක් දෙවියන්ගේ අනින් සතර දිසාවෙම ආරක්ෂාවල් පිහිටෝලා සතරවරන් දෙවියෝ හතර දෙනාම බෝසත් අම්මගේ හතර පැත්තෙන් ඉන්නවා දරුවා බිහිවෙන තෙක්ම. ගෞරවයක් හැටියට ආරක්ෂාවක් හැටියට බෝසතාණන් වහන්සේ කුසේ වැඩෙන ඒ මාස 10ම සතරවරන් දෙවියෝ හතර දෙනා හතර පැත්තෙන් ඉන්නවා. ඊළඟට පින්වතුනි බෝසත් අම්මා දරුවෝ බෝසතාණන් වහන්සේ බිහිවෙන්නේ සාමාන්‍ය අම්ම කෙනෙක් දරුවෙක් බිහි කරන විදිහට නෙමෙයි. හිටගෙන ඉන්නේ ඉරියව්වේ. එතකොට ඊළඟ කාරණේ තමයි බෝසතාණන් වහන්සේ කුසේ වැඩෙන්නේ සාමාන්‍ය දරුවෙක් ඉන්න විදිහට නෙමෙයි කියන්නේ. මෙතන දරුවෝ ලැබිච්ච අම්මලා ඇති, වෛද්‍යවරු ඇති, මිසීලා ඇති. හැමෝටම ජීවිතේ අත්දැකීම් ඇති. දරුවෙක් කුසේ ඉන්න හැටි. බෝසතාණන් වහන්සේ කුසේ ඉන්නේ බද්ධ පරියන්කෙන් වැඩ ඉන්න ඉරියව්වේ. සාමාන්‍ය භාවනා කරන කෙනෙක් භාවනා ඉරියව්වෙන් වැඩ ඉන්නේ යම් විදිහකටද ඒ විදිහට තමයි කියන කුස ඇතුලේ බෝසතාණන් වහන්සේ වැඩෙන්නේ. සිහිය. සාමාන්‍ය දරුවෙක් බිහි වෙනකොට වෛද්‍යවරු දරුවා බිහි වෙනකොට හිස පැත්තෙන් දරුවා බිහි වෙනවා. බෝසතාණන් වහන්සේ බිහි වෙන්නේ හරියට දෙව්ලොවින් මනුලොවට පන් ඉනිමගකින් පහළට වැඩිය වගේ පුංචි සිරිපතුල තමයි පහළට දිගු වෙන දරුවා බිහි වෙන්නේ. ඊළඟට අපි කවුරුත් වෛද්‍ය විද්‍යාත්මකව අපිට නොඒක් තර්ක විතර්ක තියෙන්න පුළුවන්. අපි දන්නවා දරුවෙක් බිහි වෙනකොට දරුවගේ මුළු ශරීරෙම අර මව් කුසේ තිබිච්ච මේ ගැප් මල අසූචි මේ ඔක්කොම තැවරිලා දරුවා ඉපදිච්ච ගමන් කරන්නේ හෝදනයක පිරිසිදු කරන. බෝසතාණන් වහන්සේ උපදින්නේ ඉතාම පිරිසිදු විදිහට තමයි කියන දරුවා බිහි වෙන්නේ. එතකොට අපිට මේ ආශ්චර්යය කියන්නේ ඒකයි. දරුවා බිහි වෙනකොටම රන් දැලකින් දරුවා ඉස්සල්ලාම අතට ගත්තේ කවුද? සක්‍ර දෙවියෝ. සක් දෙවියෝ තමයි රන් දැලකින් බෝසතාණන් වහන්සේව දෑතින් පිළිගත්තේ. පිළිඅරගෙන සතරවරන් දෙවියන්ගේ අතට පත් කරා. සතරවරන් දෙවියෝ හතර දෙනාම අතින් අතට දරුවා පිළිඅරගෙන ආයමත් සක්‍ර දෙවියන්ගේ අතට දුන්නා. සක් දෙවියෝ බෝසත් අම්මට දරුවා දෙන්න කලින් කියනවා අත්තමනා දේවි හේතු අபிසන්තෝ පුත්තෝ ලෝකේ උපන්නා. දේවිය බොහෝම සතුටට පත් වෙයි. මහා පින්වත් කුමාරයෙක් ලෝකෙට පහළ වුණා කියලා බෝසත් පුතා අම්මගේ අතට දෙනවා. දරුවා අතට ගන්නකොටම පුංචි සිරිපතුල පොළොව දිහාවට දිගු කරා. ඒ වෙලාවේ දරුවා බිම තියන්න හදනකොටම සිරිපතුල පොළොවේ වදින්න කලින් පොළොවේ නෙළුම් මලක් මතුවේ. උතුරු දිශාවට පියවර 7ක් ගමන් කරලා සිංහනාදයක් කරා. අග්ගෝ හමස්මි ලෝකස්ස. ජෙට්ටෝ හමස්මි ලෝකස්ස. සෙට්ටෝ හමස්මි ලෝකස්ස. අයමන්තිමා ජාති නත්තිදානි පුනක්කෝ. මම ලෝකයේ අග්‍රතම කෙනා. මමයි ලෝකයේ ජේෂ්ඨතම කෙනා. මමයි ලෝකයේ ශ්‍රේෂ්ඨතම කෙනා. මේ මගේ අන්තිම ඉපදීමයි මේ මතු ඉපදීමක් නැත කියලා සිංහනාදයක් කරගෙනමයි ලෝකෙට පහළ වුනේ. පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේ ওই වෙස්සන්තර ආත්මේ උපදිනකොට ඉපදිච්ච ගම කතා කරා. ආත්ම 3යි හැබැයි. ජාතක පොතේ සඳහන් වෙනවා මේ දීර්ඝ සංසාර ගමනේ පාරමී පුරාගෙන එන ආත්මවල
ආත්ම 3ක් ඉපදිච්ච ගමන් කතා කරලා ඒ සසර පින් බලය. එක ආත්මික ඉපදිච්ච ගමන් සක්‍ර දෙවියෝ සඳුන් අරටුවක් පුංචි සඳුන් කෑල්ල අතට දෙනවා. එතකොට කවුරුත් දැක්කේ මේ සක්‍ර දෙවියෝ අතට දෙනවා. පුංචි බෝසත් පුතා අපේ මෙහෙම උණ්ඩි කරගෙන ඉන්නවා අර සඳුන් කෑල්ල. අම්මා මුරතලේ බැලුව මොනවද පුතේ ඔය අතේ? අම්මා දිහා බලලා කියනවා මේ මහා ඖෂධයක් කන්න කියලා. ඒ තමයි මහෞෂධාත්ම. ඉපදිච්ච ගමන් ඔය වචනේ කතා කරන්නේ. ඊළඟට වෙස්සන්තරාත්ම. දම් දෙන්න දාන පාරමී පුරන්නම මනුලොවට ආපු ආත්ම. ඉපදිච්ච ගමන් අම්මා දිහා බලලා ඇහුවේ අම්මේ දම් දෙන්න මොකුත් නැද්ද? ඒ විදිහේ දහසක් බැරි රන් කහවණු පොදියක් අතට ලං කරලා. එහෙම පුංචි අද්දකින් ළඟ හිටිය අම්මා කෙනෙකුට දන් දුන්නා. ඒ තමයි වෙස්සන්තරාත්ම. ඊළඟට බුදු වෙච්ච ආත්මේ තමයි ඔය සිංහනාදි කරගෙනම ආවේ. අග්ගෝ හමස්මි ලෝකස්ස. ජෙට්ටෝ හමස්මි ලෝකස්ස. සෙට්ටෝ හමස්මි ලෝකස්ස. ආයමන්තිමා ජාති නක්තිදාන පුනා බවට සිංහනාදයක් කරගෙන පහළ වුණා.